Have a nice day. Today is the very first day of our English class. So we are going to talk about as the very first thing about the marking scheme and how to get the marks in your paper. අපි දැන් මේ Earls Education Foundation නැත්නම් Earl Education පදනම අධ්‍යාපන පදනම විසින් සංවිධානය කරනු ලබන මේ සම්මන්ත්‍රණ මාලාව. ඇත්තටම කිව්වොත් මේක සම්මන්ත්‍රණ මාලාවකට වඩා ඔබට උපකාරී වන උපකාරක පන්ති මාලාවක් ලෙස හඳුන්වා දුන්නොත් වඩා නිවැරදියි. ඉතින් මේ පන්ති මාලාව තුළ අද මගේ විෂය ඉංග්‍රීසි විෂය භාෂාවක් විදිහට ගත්තාම ටිකක් වෙන ඔයගොල්ලෝ අපහසු ලෙස සමහරට අතහරින මට්ටමේ අයත් ඉන්නවා සහ අකමැත්තෙන් කරන අයත් ඉන්නවා. මේ කියන විවිධ ප්‍රශ්න තියෙනවානේ. ඔය කියන සියලු ප්‍රශ්න අස්සේ ඔබට මේක ප්‍රිය විෂයක් සහ ඔබට සමීප විෂයක් සහ භාෂාවක් බවට පත් කරන්න මම වෙහෙසක් ගන්නවා ඔබ විභාගයට යන මාර්තු මාසයට පෙර. ඒ නිසා මම එදා ආරම්භක සම්මන්ත්‍රණයේදී පැවසු ආකාරයටම මම උත්සාහ කරනවා ඔබට මේ විෂයේ ඔබ ඉන්නේ S එකේ නම් එක C එකක්, C එකේ නම් B එකක් සහ B එකේ නම් A එකක් බවට පරිවර්තනය කිරීමේ මෙහෙයක් ඔබට ලබා දෙන්න. ඉතින් අද මුලින්ම කියන්න ඕනේ දැන් අපි මේ විෂයත් එක්ක බද්ධ වීමේදී ඔබට හුරු නැතත් මේ ඔන්ලයින් තාක්ෂණය ඔබ දැන් හුරු වෙලා ඉන්නේ. ඒ නිසා ඔබ මාස ගණනාවක් තිස්සේ මේ කොවිඩ් වසංගතෙත් එක්ක හුරු වෙච්ච ක්‍රමයක් නේ. ඒ නිසා මේක ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට විතරයි සාමාන්‍ය පෙළ දක්වාම ඔබට සමීප වෙන්නේ. හරි ඔබේ ඔය නිවසේ තියෙන ඩිජිටල් තිරය මතට එන්නේ. ඒ නිසා අපි මේ පන්තිය තුළ සාර්ථකත්වය සඳහා එක දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔබේ අවධානීය බව සහ ඔබේ කැපවීම ඔබේ මේ සඳහා තියෙන උනන්දුව මේ කියන සියලු දේවල් එක්ක තමයි මේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා අඟහරුවාදා දිනේ මම ලබා දීලා තියෙන කාලසටහනට අනුව ඔබ 6 ඉඳලා 7:00 වෙනකම් වෙලාව වෙන් කරගන්න. සහ මේකේ යම් විදිහකින් අපහසුතාවයක් ආවොත් මේකට සම්බන්ධ වීමේදී ඔබ මේකේ වීඩියෝ පටිය නැරඹීමේ හැකියාව තියෙනවා Earls Education හරහා. හරි මේ කාරණා ටික මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලන්ට මම මේ පාඩම ආරම්භ කිරීමට පෙර ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට සාමාර්ථයක් ලැබේවා කියලා. ඒ අදිෂ්ඨානය සහිතව අපි අද පාඩමට එකතු වෙමු. හරි? මුලින්ම කියන්න ඕනේ දැන් paper 1 කියලා ගත්තොත් අපි දන්නවා දැන් paper 1 එක ලෙස හඳුනාගන්නේ ඉංග්‍රීසි භාෂාවේ දැන් ඔබ ලකුණු 40ක් ගන්න. ඒ කියන්නේ මාක්ස් 40ක්. එහෙම නැත්නම් ලකුණු 41 ප්‍රමාණයක් ඔබට ලැබෙන්නේ. හරි? මේ කියන ඔප්ෂන් එක හරහා එහෙම නැත්නම් මේ කියන ලකුණු 40 සීමාව ඉක්මවා යන්න ඔබට හැකියාව ලැබෙන්නේ අර කලින් කිව්ව විදිහට paper 1 එකේ. හරි? එතකොට දැන් පේපර් එක ගත්තොත් එහෙම පේපර් එක තුල ලකුණු 40 ලැබෙන්නේ කීය බැගින්ද කියලා ඇහුවොත් එහෙම. පේපර් එකේ ලකුණු 40 ලැබෙන්නේ ලකුණු 5 බැගින්. හරි ලකුණු 5 බැගින් අපිට හම්බ වෙනවා ප්‍රශ්න 8ක්. එතකොට 5 වරක් 8 40ක් විදිහට ලකුණු 40ක් ලැබෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට මේ ලකුණු 40 ලබා ගන්න ප්‍රශ්න 8කට මුහුණ දෙන්න වෙනවා. මේ ප්‍රශ්න 8 හරි මේ ප්‍රශ්න 8 ඔබ සම්පූර්ණ සංඛ්‍යාව විදිහට ගත්තොත් එහෙම ලකුණු 41කට හිමිකම් කියනවා. සෙකන්ඩ් පේපර් එක ගත්තොත් එහෙම ලකුණු 60ක් ඔබට ලැබෙනවා. ලකුණු 60ක ප්‍රමාණයක් ඔබ ලබා ගන්න විශේෂයෙන්ම ප්‍රශ්න නැවත 8කට මුහුණ දෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්න 8යි ලකුණු 60යි. හරි? ඒ අනුව 60 සහ 40 දෙක එකතු වෙච්චාම 100ක් ඔබට ලැබෙනවා. ඒතර මේ ලකුණු 100 ගන්න ඔබ උත්සාහ කරන්න ඕනේ මේ ප්‍රශ්න 8ට විශේෂයෙන්ම සෙකන්ඩ් පේපර් එකේ මේ ලකුණු 60 බෙදිලා යන ආකාරය තමයි ටෙස්ට් නම්බර් 9 එකේදී වොකැබුලරි ටෙස්ට් එකේ ලකුණු 5කුත් ටෙස්ට් නම්බර් 10 වලදී ලකුණු 5කුත් ඊට පස්සේ ටෙස්ට් නම්බර් 11 වලදී නැවත ලකුණු 7කුත් ටෙස්ට් නම්බර් 12 වලදී ලකුණු 5කුත් ඒ වගේම 13 වලදී නැවත ලකුණු 5කුත් 14 දී 10 marks 10කුත් 15 ටෙස්ට් නම්බර් 15 වලදී 8 සහ ලාස්ට් ටෙස්ට් එක ටෙස්ට් නම්බර් 16 වලදී ලකුණු 15කුත් ඉදිරියට. ඔන්න ඔය විදිහට තමයි ලකුණු 60 බෙදිලා යන්නේ. මේ ඔබ ලකුණු 60 ලබා ගැනීමේදී පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. වෙනදා අපිට 16 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ ටෙස්ට් නම්බර් 16 ගත්තොත්. ටෙස්ට් නම්බර 16 වලදී ලකුණු 10 මේ ලකුණු 10ක් ලැබුණ එක දැන් අලුත් විෂය නිර්දේශය අනුව ඔබ දන්නවා මේක ලකුණු 15ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා මේ 16 වෙනි ප්‍රශ්නෙට පෙර ආතුව හම්බ වෙන 11 සහ 11 සහ 15 කියන ප්‍රශ්න දෙකේදී ටෙස්ට් නම්බර් 11
ටෙස්ට් නම්බර් 11 සහ ටෙස්ට් නම්බර් 15 වලදී. හරි? මෙන්න මේ කියන ප්‍රශ්න දෙකේදී මේ ප්‍රශ්න දෙකේදී ලකුණු 7ක් සහ 8ක් ලෙස ලැබිලා මේක ලකුණු 15කට ගිහිලා තියෙනවා. වෙනදා අපි ලකුණු 20ක් ගත්ත ප්‍රශ්නය දැන් ලකුණු 15කට ඇවිල්ලා තියෙනවා. එතනදී ලකුණු 5ක් අඩු වෙලා ගිහිල්ලා මේ 10 ලකුණු 15ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේක තමයි මේ සෙකන්ඩ් පේපර් එකේ වෙනදාට වැඩිය වෙනසක් තියෙන එකම කාරණේ. හරි ඒ අනුව ලකුණු 60 සහ 42 එකතු වෙච්චාම ලකුණු 100 ගැනීමේදී ඔබ මෙන්න මේ ලකුණු 40 ගන්න. මෙන්න මේ ප්‍රශ්න 8ට උනන්දුවෙන් උත්සාහ කරොත් අපිට මේ ලකුණු 40 බොහොම ඉක්මනින්ම පැය ඇතුළත ගත්තොත් අපි දෙවෙනි පේපර් එකෙන් තව ලකුණු 20ක 25ක සීමාවට ගියොත් අපි B එකට යනවා. අපි මේකෙන් 35කට ගියොත් මේ 60න් 35කට ගියොත් අපි A එකට යනවා. ඒ නිසා ඔබ දන්නවා S එක ලැබෙන ලකුණු කින් 35න් ඒ වගේම C එක ලකුණු 50න් B එක 65න් සහ A එක ලකුණු 75න් මේ විදිහට ලකුණු ලැබීම තියෙන්නේ 35 මාක්ස් වලට අඩුවෙන් තිබුණොත් අපිට ලැබෙනවා W එකක් නැත්නම් weak කියන කතාව නේද? ඒ අනුව ලකුණු 35 50 65 සහ 75 කියන ලකුණු ප්‍රමාණයන් වලදී ඔබ දැන් වර්තමානයේදී මුණ දෙන ගැටලුවක් තමයි පේපර් එක දෙපොලක බැලීම. පේපර් මාකින් වලදී ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් එක කියන දෙක ස්ථාන දෙකක බලලා එකතුවක් තමයි ලකුණු C එකතුව විදිහට එන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ අපි දකින ඉංග්‍රීසි ලැන්ග්වේජ් පේපර් එකේදී ඒ කියන්නේ සබ්ජෙක්ට් නම්බර් නැත්නම් විෂය අංක 31 ලෙස අපිට හමු වෙන මේ ප්‍රශ්නයේදී එහෙම නැත්නම් මේ විෂයේදී අපි ලකුණු 75 සීමාව ඉක්මවා යන්නේ කෙසේද කියන එක තමයි අපේ මූලික අභිප්‍රාය වන්නේ. හරි. ඔය කියන සාමාන්‍ය සරල පැහැදිලි කිරීම කරේ පේපර් එකේ ලකුණු ලැබෙන ආකාරය අනුව. ඉතින් ඔබ දන්නවා දැන් ලකුණු ඔය විදිහේ ලකුණු ලබා ගැනීමට අපි ෆස්ට් පේපර් එක ආවරණය කිරීම තමයි අද අපි ආරම්භ කරන වැඩසටහනේ මූලිකම පරමාර්ථය. මේ පළමු පාඩම විදිහට අපි කතා කරන්න යන්නේ personal pronouns. Personal pronouns. Personal pronouns. Now you know who is a person? පුද්ගලයානේ. Personal පුද්ගල pronouns සර්වනාම. noun එකක් වෙනුවට භාවිතා කරන පදයක් අපි හඳුන ගන්නවා pronoun එකක් විදිහට. noun එකක් වෙනුවට භාවිතා කරන පදයක් අපි හඳුන ගන්නවා pronoun එකක් විදිහට. හරි? එතකොට pronoun එක එන්නේ noun එකට පසුව. After the noun we have to use a pronoun. There is no usage of the pronoun before the noun. නාම පදයට පෙර pronoun එකක් එන්න බෑ. Definitely it should come after the noun. According to the gender of the noun as well as the number of the noun, නාම පදෙහි ස්ත්‍රීලිංග භාවය සහ පුරුෂලිංග භාවය අනුව ඒ වගේම නාම පදේ ඒකවචන සහ බහුවචන භාවය අනුව, ඒ කියන්නේ සිංගියුලර්ද ප්ලූරල්ද යන කතාව අනුව අපි මේ pronoun එකක් use කිරීම නැත්නම් භාවිතා කිරීම කරනවා. Definitely the noun should be at the very first usage in the sentence. වාක්‍යයකදී නාම පදය තමයි මුලින් භාවිතය. After that we have to use a pronoun. ඊට පස්සේ තමයි pronoun එකක් එන්න ඕනේ. ඒතකොට pronoun එක හැම විටම noun එකක් නියෝජනය කරන පදයක් විදිහට හඳුන ගන්න. අපි මේ pronouns ආකාර කීපයකට බෙදා වෙන් කරනවා. Pronouns අපි ආකාර කීපයකට බෙදා වෙන් කරනවා. The pronoun of the usage as a subject, that is called subjective pronouns. Subjective pronouns. As the pronoun is used as the object, we call it as objective pronouns. අපි ඒකට කියන objective pronouns කියලා. Then the pronoun is used to show the possession or the ownership, we call it as possessive pronouns. අපි ඒකට කියන possessive pronouns කියලා. හරි? And the pronoun is used as a possession as well as the usage as it is along. Then we call it as pronouns which can be used instead of the possessive adjective as well as the possessive adjective plus noun. That is called possessive pronouns. එතකොට අපි ඒව හඳුනා ගන්නවා possessive pronouns විදිහට. මම ඒ කිව්ව දේ මම පැහැදිලි කරන්නම්. එතකොට මේ pronouns හතර තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ හතරට අමතරව personal pronouns වල තවත් වර්ග දෙකක් හමු වෙනවා. එතකොට සියල්ල ගත්තොත් එimhe හයක්. මම පළවෙනි වර්ගය නැවත කියනවා.
first එක subjective pronouns, second one objective pronouns, third one possessive adjectives, fourth one possessive pronouns, fifth one emphatic pronouns, sixth one, what is that? Reflexive pronouns or the reflective pronouns. ඔය තමයි ආකාර 6. ඒ 6න් අපි පළවෙනි 4 තමයි අද සාකච්ඡා කරන්නේ. පෞගිය සාමාන්‍ය පෙළ papers වල ආපු ප්‍රශ්නත් එක්ක අපි අද සාකච්ඡාව ආරම්භ වෙන්නේ. එතකොට දැන් මේ subjective, objective, possessive adjectives සහ possessive pronouns කියන විශේෂයන් 4 ගත්තොත් අපි කොහොමද ඒවා භාවිතා කරන්න කියලා ඇහුවොත් එහෙම අපි කලින් කිව්වනේ we use a pronoun instead of a noun. So the pronoun comes after the noun. නාම පදයට පසුව තමයි pronoun එක එන්න ඕනේ. එහෙම එන pronoun එක අර කියන අවස්ථාවන් 4කට බෙදා වෙන් වෙනවා සහ භාවිතයට ගැනීමේදී වෙනස්කම් සහිතයි. හරි? අපි එක එකින් එක සාකච්ඡා කරමු. දැන් ඔබෙන් ඇහුවොත් එහෙම මේ pronoun එකක් කියන්නේ මොකක්ද කියලා. සරල කතාව තමයි a pronoun is a word which we can use instead of a noun. Right? ආපස්සට සිංහලෙන් කිව්වොත් එහෙම pronoun එකක් කියලා කියන්නේ නාම පදයක් වෙනුවට හරි? නාම පදයක් වෙනුවට භාවිතයට ගත හැකි පදයක් ලෙස හඳුනා ගන්නවා pronoun එකක්. එහෙම නැත්නම් අපි pronoun එකක් ලෙස හඳුනගන්නේ නාම පදයක් වෙනුවට භාවිතා කළ හැකි හරි මොකද්ද පදයක්. එහෙම නැත්නම් අපි මේ දකින හරි මේ පැත්ත බලන්න. වෙන වාක්‍යයක් අපි ලියනවා. මොකද්ද වාක්‍යය? Rohini is a nurse. Rohini කියන්නේ හෙදියක්. මෙතන දෙනවා ඔබට පේනවා පදයක් Rohini කියලා. හරි? දැන් Rohini කියන්නේ gender එක අනුව masculine gender එකක්ද feminine gender එකක්ද? feminine gender එකක්. ඒ අනුව අපි මේ වෙනකොට පාවිච්චි කරනවා she කියලා. right? she කියලා. එතකොට මේ noun එක වෙනකොට පාවිච්චි කරා අපි she කියලා පදයක්. එහෙනම් මේ මොකද්ද? මේ තමයි pronoun එක. මේ Rohini ඉන්නේ subjective pronoun එකක් විදිහට පාවිච්චි කරා අපි she කියන එක. ඇයි මේ Rohini කියන්නේ subject එක. මේ වාක්‍ය ඇටියට Rohini තමයි subject එක. මේ is කියන්නේ verb එක නම් එහි ඉතිරිය තමයි නැත්නම් අපි complement එක ලෙස හඳුන ගන්නවා මේ කොටස. කියලා හිතමු අපි. ඒ අනුව මේ තියෙන subjective pronoun එකක් අපි භාවිතා කරන Rohini කියන noun එක වෙනුවට she කියලා පදයක්. She works at the Kandy General Hospital. නැත්නම් she works in the Kandy General Hospital. දැන් මේ she නියෝජනය කරන්නේ කවුද? Rohini. එහෙනම් Rohini වෙනුවට පාවිච්චි කරපු පදේ මොකක්ද? she. එහෙනම් මේක මොකක්ද? pronoun එකක්. එහෙනම් Rohini anu noun එක නම් she anu pronoun එක. අපි තව වාක්‍යයක් යමු. ඕන යන අපි ගාව එකට the children play in the playground. The children play in the playground. ළමයි ක්‍රීඩා පිටිය තුල සෙල්ලම් කරනවා. අපි හිතමු පුරුද්දක් විදිහට හවසට සෙල්ලම් කරනවා කියලා. The children play in the playground every evening. මේ children වෙනුවට භාවිතා කරන අපි පදයක් they කියලා. දැන් මොකද්ද pronoun එක? මේ තියෙන්නේ children noun එක නම් they කියන්නේ pronoun එක. ඒ කියන්නේ ළමයි වෙනුවට භාවිතා කර අපි පදයක් ඒ පදේ තමයි they. they කියන්නේ pronoun එකක්. එහෙනම් pronoun එකක් කියලා කියන්නේ මුලින් එන නාම පදේ වෙනුවට භාවිතා කර හැකි තවත් පද විශේෂයක්. එහෙනම් pronoun එක හැම වෙලාවට මේ මෙතන තියෙන්නේ Rohini ඒක අපි වෙනුවට පාවිච්චි කරේ she. මෙතනදී අපි gender එක සලකා බැලුවා මේ Rohiniගේ ස්ත්‍රී පුරුෂ භාවය. එයා feminine gender නිසා මෙතෙන්ට අපි she කියලා ආදේශ කරා. දැන් මෙතන the children කියලා ආවා. children කියන්නේ ළමයි. එතන number එක සාකච්ඡා කළා අපි. ඒ කියන්නේ බහුවචන ලෙස හඳුනාගත්තා. ඒ අනුව මෙතනට අපි භාවිතා කරා they කියන පදේ. ඔබට පැහැදිලි මේ වාක්‍ය දෙකේදී අපි මේ භාවිතයට ගත්තේ ඔය කිව්ව හරි ඔය කිව්ව නාම පදේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ඒකවචන භාවය අනුව noun එක වෙනුවට යදන pronoun එක නිශ්චය කරනවා නැත්නම් decide කරනවා අපි තීරණය කරනවා. හරි? ඒ අනුව pronoun එකක් කියලා කියන්නේ noun එකක් වෙනුවට යදන පදයක් කියලා මතක තියාගන්න. හරි මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. Personal pronouns. Personal pronouns. Right? Personal pronouns. PRONOUNS. Personal pronouns. Personal pronouns. සිංහලෙන් ලියන්න
පුද්ගල සර්වනාම. පුද්ගල සර්වනාම. personal pronouns සිංහලෙන් ලියන්න පුද්ගල සර්වනාම. right? පුද්ගල සර්වනාම. personal pronouns. You can put the date today, right? අද දිනේ ගත්තොත් 12th of October, right? 2021. හරි? අද 12යි දිනේ අපි යදුවා උඩින්. පුද්ගල සර්වනාම කියලා ලියන්න. පොඩි නෝට් එකක් ලියන්න. හරි, ලියන්න. A pronoun is a word. A pronoun is a word which is used instead of a noun or nouns, right? A pronoun is a word which is used instead of a noun or nouns, right? එක නාම පදයක් වෙනුවට වෙන්නත් පුළුවනි, නාම පද වෙනුවට වෙන්නත් පුළුවනි. එක් නාම පදයක් වෙන්නත් පුළුවන්, නාම පද කීපයක් එකක් හෝ දෙකක් තුනක් වෙන්නත් පුළුවනි. ඒ අනුව pronoun එකක් කියලා කියන්නේ word එකක්. එයා පාවිච්චි කරනවා අපි instead of වෙනුවට කවුරු වෙනුවටද? නාම පදයක් හෝ නාම පද වෙනුවට. පැහැදිලි? ඒක සිංහලෙන් ලියන්න ඕනද? සිංහලෙන් ලියන්න ඕන නම් මෙහෙම ලියන්න. සර්වනාම පදයක් යනු right? සර්වනාම පදයක් යනු නාම පදයක් වෙනුවට භාවිතයට ගත හැකි right? භාවිතයට ගත හැකි තවත් පද විශේෂයකි. හරි? තවත් පද විශේෂයකි. හරි? උදාහරණය ලියන්න. Amal studied S-T-U-D-I-E-D. Amal studied earnestly, E-A-R-N-E-S-T-L-Y. Earnestly. Amal studied earnestly. Full stop. Right? Full stop. නැවතීම. දැන් අපි ඔය කිව්ව වාක්‍යයේ අමල් වෙනකොට පාවිච්චි කරනවා he. ඔහු got through the examination. Right? He got through the examination. he කියලා කිව්ව කවුද මේ? මේ he කියලා කිව්වේ අමල්. එතකොට අමල් වෙනකොට මෙතනදී පාවිච්චි කරේ අපි he. ඇයි අපි අමල් වෙනකොට he පාවිච්චි කරේ? කලින් තිබුණ අමල් කියන පදය අයිති වෙන්නේ පිරිමි. නැත්තම් masculine gender එකට. ඒ masculine gender එක වෙනුවට පාවිච්චි කරපු pronoun එක ලෙස අපි හඳුන්වන්නේ he. Can you remember earlier we use Ruvini and she. එතකොට gender එක තමයි එතනදී අපි සලකා බැලුවේ. ඒ අනුව he got through the exam. ඔහු විභාගය සමත් වුණා. පැහැදිලි? ඔහු විභාගය සමත් වුණා කියන්නේ he කියන්නේ pronoun එක. එහෙනම් අමල් ඉස්සරලාවේ පසුව he ආවා. එහෙනම් noun එක ඉස්සරලා එනවා. මෙතනදී proper noun එක ඉස්සරලා ආවා. පසුව noun එක pronoun එක ආවා. ඒ නිසා noun එක සහ pronoun එක අතර තියෙන interaction එක තමයි කලින් එන්නේ noun එක පසුව එන්නේ pronoun එක. pronoun එක කලින් ඇවිල්ලා noun එකක් පසුව එන්න බෑ. හරි හැම විටම pronoun එක එන්න ඕනේ noun එකට පසුව. පැහැදිලි? හරි. දැන් මේ අපි කිව්ව විදිහට මේ pronoun එකක් use කිරීම තුළ මොකක්ද කරන්න පුළුවන් එක් අරමුණක්. එකක් තමයි
we can avoid repeating the same noun. අපිට පුළුවන් මග හරවන්න නාමපදයක් නැවත නැවත භාවිතා කිරීම. ඒ කියන්නේ noun එකක් නැවත නැවත භාවිතා කිරීම මග හරවන්න පුළුවන් මේ කියන pronoun එකක් භාවිතා කිරීම තුල. ඒ නිසා හොඳින් මතක තියාගන්න pronoun එකේ තියෙන පළවෙනිම effective usage එක තමයි අර repeat වෙන එක avoid කරන්න පුළුවන්. මග හරින්න පුළුවන් නැවත නැවත භාවිතා කිරීම. ඒ නිසා ඊගාව කාරණේ විදිහට ලියන්න තරුවක් දාන්න. pronoun helps to pronoun helps to pronoun helps to pronoun helps to avoid 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 repeating avoid repeating repeating avoid repeating a noun that has been used or mentioned 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 before, that has been used or mentioned before, right? නැවත නැවත භාවිතා කිරීම අපිට මග හරින්නට හැකියාව ලැබෙන්නේ pronoun එකක් භාවිතා කිරීමෙන් නාම පදේ නැවත භාවිතය. උදාහරණයක් ලියන්න. Ruwanti is my best friend. 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 Is my best friend. B-E-S-T, best friend. F-R-I-E-N-D. Ruwanti is my best friend. දැන් රුවන්ති කියන්නේ කවුද එතකොට? රුවන්ති කියන්නේ මගේ හොඳම මිතුරා. හරි? එතකොට දැන් දෙවෙනි වාක්‍යය ලියන්න. රුවන්ති වෙනුවට පාවිච්චි කරන පදේ කියන්නේ මොකක්ද? she. එහෙනම් ලියන්න she is in my class. She is in my class. ඇයි ඉන්නවා මගේ පන්ති. හරි? ඇයි ඉන්නවා මගේ පන්ති. She is in my class. දැන් මේ බලන්නකෝ. දැන් ඔබට හමු වෙන pronouns අතරේ තියෙන පළවෙනියටම හමු වෙන කාරණේ තමයි හරි? දැන් ඔබ හිතන්නකෝ I කියන පදේ ගත්තොත් we ගත්තොත් මේ තියෙන you ඊට පස්සේ අපිට හම් වෙනවා they ඊට පස්සේ හම් වෙනවා he ඊට පස්සේ හම් වෙනවා she ඊට පස්සේ හම් වෙනවා it. මේ ඔබ දකින්නේ subjective pronouns. එහෙම නැත්නම් අපි මේකට කියමු subject pronouns කියලා. subject pronouns. එතකොට subject pronouns ලෙස හඳුනා ගන්න පද අතරේ මම අපි ඔබ ඔවුන් ඔහු ඇය ඌ කියන සහ ඒ කියන අර්ථය ලබා දෙන පද ලයිස්තුවක් අපිට හම් වෙනවා. මේ subjective pronouns තමයි අපි දකින්නේ. අපි මේ භාවිතයට තවත් වචනයක් දෙනවා. මේකට කියනවා අපි nominative case එකක් කියලා. නැත්නම් උක්ත අවස්ථාවේ භාවිතා කරන සරුනාම පද ලෙස හඳුනා ගන්න. අපි මේකේ දෙවෙනි අවස්ථාව ගත්තොත් දෙවෙනි අවස්ථාව අපි හඳුනගන්නේ objective pronouns විදියට නැත්නම් object pronouns විදියට. එතකොට I කියන පදේ objective form එක තමයි me කියන්නේ. we කියන එකේ objective form එක තමයි us කියන්නේ. මේ නැවත එනවා මෙතෙන්ට you. මේකේ they කියන එක වෙන්නේ them. සහ මේකේ objective form එක වෙන්නේ him. මේකේ වෙන්නේ her. මේකේ නැවත වෙන්නේ it my. ඔබ බලන්න මෙන්න මේ ස්වරූපයම තමයි මෙතනක් තියෙන්නේ සහ මේකේ තියෙන ස්වරූපයම තමයි මේ තියෙන්නේ. But others are differ from the subjective pronouns. මේ අනික් ඒවා ටික වෙනස් වෙනවා මෙතන. එතකොට I me වෙනවා, we us වෙනවා, you වෙනවා. එයා වෙනස් නොවීමයි තියෙන්නේ මෙතන. they them වෙනවා, he him වෙනවා, she her වෙනවා. it එක වෙනස් නොවි එහෙමම එනවා. එතකොට මේකට කියනවා objective pronouns කියලා. මේ අවසාන අවස්ථාව අපි සාකච්ඡා කරන තුන්වෙනි වර්ගය ගත්තොත් මේ තියෙන්නේ possessive adjectives. හරි? possessive adjectives. මේ possessive adjectives කියලා කියන්නේ අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ. ඒවා අපි හඳුනගන්නේ මේ ආකාරයට my මගේ, our අපේ, your
ඔබේ හරි they are ඔවුන්ගේ හරි his ඔහුගේ her ඇගේ දැන් ඔබට පේනවා මේ her කියන පදේ වෙනසක් නැහැ මෙතන ආවෙත් ඒකමයි හැබැයි it එක වෙනස් වෙනවා its විදිහට හරි its විදිහට දැන් මේ ඔබ දකින්නේ අපි අර කලින් කිව්ව විදිහට මේ තියෙන subjective pronouns මේ තියෙන objective pronouns මේ තියෙන possessive adjectives දැන් ආකාරයන් හයක් තියෙනවා කියලා කිව්වා මේකෙන් තුනක් අපි මේ දකින්න තිරේ මත දකින්න හරි මේ තිරේ මත දකින්න අවස්ථාවන් 6න් 3ක් අපි පළවෙනි වර්ගයේ හඳුනගන්නේ subjective pronouns විදියට ඒ කියන්නේ කර්තෘ අවස්ථාවේ භාවිතා කරන සර්වනාම පද විදියට දෙවෙනි අවස්ථාව දකින්නේ objective pronouns විදියට ඒ කියන්නේ කර්ම අවස්ථාවේ භාවිතා කරන පද විදියට possessive adjectives කියලා හඳුනගන්නේ අපි අයිතිය ප්‍රකාශ කිරීමේ නාම විශේෂණයන් විදියට දැන් පොඩ්ඩක් අහගන්න ඔබට දැන් පේනවද මේ කියන පද මේ පද ටික ගත්තොත් මේ පද යෙදෙන්න ඕනේ verb එකකට පෙර ඒ කියන්නේ ක්‍රියාපදයක් කොහෙද තියෙන්නේ ක්‍රියාපදයකට පෙර තමයි මේ පද ඉන්නවා මේ objective pronouns එන්න ඕනේ verb එකකට පසු මේ දෙක තව යෙදීමක් තියෙනවා අපි ඒක පසු කතා කරමු එතකොට මූලික ලෙස basically you have to remember before the verb we have to use the subjective pronouns after the verb we have to use the objective pronouns these objective pronouns can be used after the preposition as well මේ කර්ම අවස්ථාවේ තියෙන සර්වනාම පද නිපාත පදයකට පසුවත් භාවිතා කරන අපි කතා කරමු තව චුට්ටකින් එහෙමත් භාවිතා කරන්න පුළුවන් හරි මේ ඔබ දකින්නේ possessive adjectives මේ පදේ ඉන්නේ අනිවාර්යයෙන්ම noun එකකට පෙර ඒ කියන්නේ නාම පදයට අයිතිය කියන්න නාම පදයට පෙර හරි එතකොට noun එක කොහෙද එයාට මුලින් තමයි මෙයා එන්න ඕනේ මගේ අපේ ඔබේ ඔවුන්ගේ ඔහුගේ ඇගේ සහ ඔහුගේ කියන අදහසින් යෙදෙන්න ඕනේ මෙන්න මේක තමයි පළවෙනියට අපි හඳුනාගත් අවස්ථාවන් තුන අපි මේකට number 1 number 2 සහ number 3 කියලා දුන්නොත් ඔන්න දැන් ඔබ දකිනවා තිරේ මත එවැනි සර්වනාම පද කොලම්ස් තුනකට අයිති වෙන පද තුනක් වර්ග තුනක් හරි අපි තප්පරයක් අරගෙන ඕක සටහන් කරගන්න මම මේකේ තේරුම කියාගෙන යන්නම් විනාඩියෙන් ඔබ ටක් ගාලා පිටපත් කරගන්න ඉක්මනින්ම හරි රයිට් හරි හරි මේක ලියන්න I කියන එකේ මම කියලා ලියන්න I මම මේ පැත්තට එන්න මී මට මගේ මී මට මාව සිංහලේ ලියලා දාන්න මට මාව මයි කියන එකේ ලියන්න මගේ කියලා මයි කියන එකේ මගේ කියලා ලියන්න එතකොට මම subjective pronoun එක විදිහට ගත්තේ අපි I මම මී මට මාව ඊට පස්සේ එනවා මයි මගේ හරිනේ හරි ඊට පස්සේ එනවා we ඊගා පදේ we ඒක නෙන අපි කියන අපි ඊට පස්සේ මේක ලියන්න අපට අපව next one is අව අපේ right අව අපේ මෙතන මේ you කියන එකේ meanings දෙකක් ලියන්න ඔබ ඔබලා ඒ කියන්නේ singular form එකයි plural form එකයි දෙකේදීම you කියන පදේ භාවිතයේ තියෙන එකම පදයක් හරි නිසා මෙතන ලියන්න you ඔබ සහ ඔබලා කියලා දෙකම ලියන්න ඊට පස්සේ මෙතන ලියන එකට ලියන්න ඔබලාට ඔබට මේ දෙකම ලියන්න ඔබලාට ඔබට මේ දෙකක් එනවා එතකොට මෙතන තියෙන your මේක ලියන්න ඔබේ සහ ඔබලාගේ දෙකම ලියන්න හරි ඔබේ සහ ඔබලාගේ මෙතන දැන් ආපු pronoun එක අගට යනකොට වෙනස් වෙනවා ඒක වචන සහ බහුවචන විදියට නමුත් මේ possessive adjective විදිහට එකම ස්වරූපය තමයි භාවිතයට ගන්න. ඒතර ඒක හරි ඊට පස්සේ මෙතෙන්ට එනවා අපි they ඒක ලියන්න ඔවුන් කියලා ලියන්න. ඇල ඉරක් ඔවුන් ඇල ඉරක් ඒවා ඔවුන් ඇල ඉරක් ඒවා ඔවුන් ඇල ඉරක් ඒවා. ඒතර මේකේ ඇයි එහෙම දෙකක් ආවේ? දැන් දුවලා පුතාලා මේ they කියන එක මිනිස්සු කියලා හිතුවොත් අපි හරි මිනිස්සු කියලා හිතුවොත් ඔවුන් කියන අර්ථයත් ඊගාවට මේක බහුන් මේ පණ නැති වස්තුන් වෙනුවට පාවිච්චි කරොත් ඒවා හරි it කියන්නේ ඒක සහ ඌ ඒකේ බහුවචන පද එනවා උන් සහ ඒවා ලෙස
එතකොට මේ ඔබ දකින්නේ I කියන එකේ බහුවචනය V, U කියන එකේ බහුවචන තමයි දෙකක් අපි පාවිච්චි කරේ. මේ he, she, it කියන තුනේම බහුවචනය තමයි මේ විදිහට අපි දේ ලෙස භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි එනවා he, own. sorry. මේකට ගියේ නෑනේ අපිනේ. they. ඊට පස්සේ them. ownට ඊට පස්සේ ownගේ එකක් ලියන්න ඒ ප්‍රමාණවත්. you can understand. ownගේ. ඊට පස්සේ එනවා he, ඔහු. he කියන්නේ ඔහු. ඒකේ objective form එක ඔහුට ඊට පස්සේ ඒකේ possessive adjective එක ඔහුගේ his ඔහුගේ right ඔහුගේ. දැන් අපි දකින්නේ මේ ඊගාව පදය she ඇය her ඇයට ඊට පස්සේ එම පදේම මෙතෙන්ට අවිලා තියෙන්නේ possessive adjective එකක් විදිහට. ඒක ලියන්න ඇගේ. her ඇගේ. මේක ඇයට අරක her ඇගේ. right next one it. අපි කිව්වා ඉස්සලා it කියන්නේ මොකද්ද කියලා. it කියන්නේ ඌ ඇලයිරක් ඒක. මේකට එන්න ඌට ඒකට. පැහැදිලි? ඌට ඒකට. ඊට පස්සේ ඒකේ possessive adjective එක විදිහට යනවා උගේ ඒකේ. දැන් සරලව හිතන්න ඔබට මං කිව්ව විදිහට මේ පද වර්ග 3 ගත්තොත් අපි කියවනේ මේ verb එකට පෙරය දෙන්න ඕනි කියලා මේ පද. ඒ කියන්නේ මම, අපි, ඔබ, ඔවුන්, ඔහු, ඇය, ඌ කියන පද. එතකොට verb එකට පෙරේනවා කියන්නේ subjective form එකයි. verb එකට පසු යෙදෙන පද තමයි මේ අපි හඳුනගන්නේ. me, us, you, them, him, her, it කියන පද. එතකොට මේ වාක්‍යයක අපි ගත්තොත් එහෙම වාක්‍යයක් ගත්තොත් හරි වාක්‍යයක එනවා ඉස්සෙල්ලාම subject එකක්. ඊට පස්සේ එනවා verb එකක්. ඊට පස්සේ එනවා object එකක්. ඕමනේ කතාව සරලව ගත්තොත් නේද? එතකොට subject එක ලෙස යෙදෙන පද තමයි අර subjective pronouns ඉදිරියට හඳුනගන්නේ. නැත්නම් අපි ඒකට nominative case කියලා කිව්වේ ඒක. මේකටම තමයි subjective pronouns නැත්නම් subject pronouns කියලා කිව්වේ. subject pronouns right. ඊට පස්සේ verb එක මේ verb එක එනවා. verb එකට පසු එන්නේ අර අපි කලින් කිව්ව objective pronouns. එතකොට මේ objective pronouns ඉදිරියට හඳුනගන්නේ verb එකට පසු යෙදෙන පද. මේ verb එකට පසුව වගේම preposition එකට පස්සෙත් යෙදෙන්න පුළුවන් මේවා. ඒ කියන්නේ නිපාත පදයකට පසුව යෙදෙන්නත් පුළුවන්. for an example. ඔන්න බලා ගන්න. I went there. මම එහෙ ගියා with her. දැන් මෙතන නිපාත පදේ තමයි with කියන්නේ. මේ with කියන නිපාත පදයට පසුව her කියලා අර දෙවෙනි අවස්ථාවේ පදයක්. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා පාවිච්චි කරපු මේ බලන්න. මෙන්න මේ පදේ දීලා තියෙනවා. නේද? මේ පදේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට her කියන පදේ පාවිච්චි කරලා තියෙන්නේ අර ආපෞසරයක් අපි හිතුවොත් එහෙම මේ verb එකට පසුව නෙමෙයි. නිපාත පදයකට පසු මේ තියෙන preposition එක. හරිද? preposition එකට පසු එදලා තියෙනවා. ඒතර preposition එකට පසුවත් මේක එන්න පුළුවන්. ඒ කියන්නේ objective form එකක් මේ possessive objective form එකේ තියෙන pronoun එකක් preposition එකට පසු එදෙන්නත් පුළුවන්. verb එකට පසු විතරක් නෙමෙයි. හරිද? preposition එකට පසු එදෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න subject verb object කියන වලදී subject එක ලෙස තමයි අර මුල් අවස්ථාවේ පදේ දෙන්නේ. ඒ කියන්නේ I, we, you, he, she, it, they පද. objective form එකේ තමයි අපි අර කිව්වා me, us, you, them, him, her, it කියන පදේ දෙන්නේ. එතකොට මෙන්න මේ පද verb එකට පසුව සහ preposition එකට පසුව දෙන්න පුළුවන්. පැහැදිලිනේ? කාරණේ තේරුණානේ? ඔන්න ඔය විදිහට තමයි ඔය පළමු පද වර්ගය දෙක යෙදෙන්නේ. හරි? පළමු පද වර්ග දෙකේ දෙන්නේ ඔය ආකාරයට. ඒ කියන්නේ subjective pronouns සහ objective pronouns දෙක. වෙන විදිහට කිව්වොත් ක්‍රියාපදයකට පෙරේ දෙනවා subjective pronouns. ඒ කියන්නේ කලින් අපි ගත්ත පද ටික හරිද? කලින් ගත්ත පද ටික මේ පද ටිකේ දෙනවා. ඊට පස්සේ verb එකට පසු යෙදෙනවා මේ කියන පද. එහෙනම් ඔබ මතක තියාගන්න
මේ තියෙන subjective pronouns කියන වාක්‍යයක අපි වෙනත් වචනයක් කියනවා nominative case කියලා. ඒ පදේ දෙන්නේ මුලින්. verb එකට පසුවේ දෙන්නේ මේ කියන objective pronouns. verb එකට පසුව වගේම මේවා preposition එකට පසුවත් දෙන්න පුළුවන්. හරිද? right. අපි විනාඩියකට අපි ගාව තියෙන ඔය PDF එකක් හරහා එවලා තියෙන activity sheet එකක් තියෙනවනේ. නේද? ඒක අපි චුට්ටකට ගන්න. පොඩක් බලන්නකෝ. මේ තියෙන පද දිහා පොඩක් අවධානය යොමු කරන්න. Complete the following dialogue using the given words in the box කියලා ඉතින්. ඒ කියන්නේ page number 1 නා. page number 1. page number 1. ඒ page number 1 එකේ නැත්තම් අපි ඔය දකින පළමු අවස්ථාවේ තියෙන පදවල මෙන්න මෙහෙම පද ටිකක් දෙනවා. him, their, she, you, her, my. පැහැදිලි? පැහැදිලි? තියෙන පද ටික තමයි him, their, she, you, her, my. හරි ඔය දකින්නේ ඔබ ඒ පද ටික. ඒතර දැන් ඔබ හඳුන ගන්නවා නේද? ඔය පද him කියන්නේ objective pronoun එකක්. him කියන්නේ objective pronoun එකක්. නේද? she කියන්නේ subjective pronoun එකක්. their කියන එකට අපි පසුව යමු. you කියන්නේ එක්ක objective එක්ක subjective. දෙපැත්තටම යන්න පුළුවන්. මොකද එකම ස්වරූපය එන්න පුළුවන් එකේ නේද? her කියන එකෙත් ඒකයි. ඒක objective form එකට යන්නත් පුළුවන්. නැත්නම් ඒක possessive form එකට යන්නත් පුළුවන්. my කියන එක නිසක ලෙසම possessive adjective එකක්. හරි? ආපෞසරයක් පොඩක් අපි මේ ස්ක්‍රීන් එකට එමු. පොඩක් ඔය පේපර් එකෙන් ඇස් දෙක ගලවලා ආපෞසරයක් මේ දිහා බලන්න. මේ හිතන්න. මේ හිතන්න. දැන් මේතන තියෙනවා my, our, your, their. හරි? his, her, its කියන පද. දුවල බලන්න මතක තියාගන්න මේ පද කිසිවක් තනි වෙන්න බෑ. තනි වෙන්න බෑ. Definitely there should be a noun. අනිවාර්යෙන්ම මේකේ noun එකක් තිබිය යුතුමයි. noun එක තියෙන්නේ අනිවාර්යෙන් මේ පදයට පසුවමයි. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න මෙවැනි පද එන්නේ නම් මේ කියන පද එනවා නම් අනිවාර්යෙන්ම පිටිපස්සෙන් තියෙන noun එකක්. හරිද? පිටිපස්සෙන් තියෙන මොකද්ද? noun එකක් තියෙන්නම ඕනේ. noun එකක් නැතුව මේ පද එන්න බෑ. මගේ පොත, අපේ නිවස, ඔබේ බයිසිකලය, ඔවුන්ගේ පාසල, ඔහුගේ කමිසය, ඇගේ ගවුම, උගේ හම. අපි හිතමු noun එකෙන් එහෙම කියලා. එහෙනම් අනිවාර්යෙන් noun එකක් නැතුව මේ පදේ දෙන්න බෑ. ඒ නිසා ඔබ දැන් පේපර් එකේදී හමු වෙන ඔබට සරලව තේරුම් ගන්න තියෙන්නේ ඔබ මේ හඳුනා ගන්නා පදේ අනිවාර්යෙන්ම ඔය කියන විදිහට noun එකට පෙරේ දෙන්න ඕනේ ඔය කියන අයිතිය. ඒතර දැන් ඔබ හිතන්නකෝ මේ කියන her කියන පදේ ආව කියලා. දැන් අපි ප්‍රශ්නයකට මුහුණ දෙනවනේ. her කියන පදේ objective form එක විදිහට දෙන්නත් පුළුවන් නේ. ඒතර මෙයා objective form එක වෙන්නවද? එහෙම නැත්නම් මෙයා possessive adjective එකක් වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඇයි? දෙකේම එකම ස්වරූපයක්නේ. හැබැයි ඔබ මතක තියාගන්න her එන්න බෑ noun එකක් නැතිව අයිතිය ප්‍රකාශ කරන. ඒ නිසා මෙයා එනවා නම් පිටිපස්සේ noun එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙයා තනියම ඇවිල්ලා තියෙනවා නම් මෙයාට කලින් verb එකක් තියෙන්නම ඕනේ. verb එකට පසුව තමයි මෙයා තනියම එන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මේ අපි හඳුනගන්නේ මොන පදද? possessive adjectives. දැන් ඕගොල්ලෝ දන්නවා මේ adjectives කියන විශේෂය නැත්නම් නාම විශේෂණ යෙදෙන්නේ එක්ක නාම පදයකට පෙර කියලා. එහෙනම් මේ නාම පදයේ තියෙනවා නාම පදයට පෙර තමයි මේ පදේ දෙන්න ඕනේ. ඒ නිසා මේ possessive adjectives කියන විශේෂය noun එකකට පෙර දෙන්න ඕනේ. ඔන්න ඔය කාරණා තුන තමයි අපෙන් අහන්නේ. පසු අවශ්‍ය වුණොත් අපි නෝට් එකක් ලියමු. දැන් ඔබ අභ්‍යාසයට එන්න පොඩ්ඩක්. තියෙන පද දිහා බලන්න him, their, she, you, her, my කියලා තියෙන්නේ. රෝහන් කියනවා hi, good morning, යසිරු. right? page number 1. hi, good morning, යසිරු. why were හිස්සනක් තියෙනවා උත්තරයක් දාලා තියෙනවා you absent yesterday. පේපර් එක දිහා බලන්න. හරි? පේපර් එක දිහා බැලුවාම ඔබට පේනවා ඔගේ කියනවා hi, good morning, යසිරු. why were you කියලා උත්තරේ දාලා තියෙනවා absent yesterday. කොහොමද කියන්නේ? දැන් ඔබ බලන්න මේකේ තියෙන්නේ you කියන පදය මොන පදයක්ද? you කියන පදය මොන පදයක්ද? subjective pronoun එකක්. එතකොට were කියන පදයට පසුව ගිහිලා තියෙන ප්‍රශ්නාර්ථයේදී word order එක මාරු වෙලා තමයි එතනට ගිහිලා තියෙන්නේ.
හරි? දැන් ඒකේ උත්තරේ යොදලා තියෙන්නේ. උඩින් කපලා දාන්නලා තියෙන්නේ you කියන උත්තරේ. දැන් එන්න යසුරුගේ දෙබස් කණ්ඩේට. Good morning Rohan. My mother. බඩ බලන්න mother කියන පදේ. mother කියන පදයට ඉදිරියෙන් තියෙන my කියලා අයිතිය ප්‍රකාශ කිරීමේ පදයක්. එතකොට my කියන අයිතිය ප්‍රකාශ කිරීම පදය මගින් ඔන්න mother එහෙම නැත්නම් අම්මට අයිතිය ප්‍රකාශ කරනවා. මගේ අම්මා. එහෙනම් මගේ මව my mother. හරි noun එක ඇවිල්ලා තියෙන්නේ පස්සේ. My mother was not well. අම්මට මගේ නැත්නම් මගේ අම්මට සනීප නැහැ. So I had to take. දැන් මම ඔබට කිව්ව කාරණයක් තියෙනවනේ. මොකද්ද කාරණේ? මම ඔබට කිව්ව කාරණේ මොකද්ද? මුලින්ම කිව්වේ. හරි. ආපස්සට පොඩ්ඩක් බලන්න මේ අපි කලින් කතා කරපු කාරණේ දිහා. දැන් අවධානය යොමු කරන්න. හරිද? මේ කතාවට මොකද්ද කතාව? දැන් ඔබට මම කලින්ම කිව්ව නේද? noun එකක් එනවා මුලින් ඊට පස්සේ pronoun එකක් එනවා. එතකොට දැන් ඔබ මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙන මෙහෙම ටෙක්නික් එකක්. මොකද්ද? referring backward technique. referring backward. පසු ඔය නිබන්ධනය ඇතුලේ අපි සාකච්ඡා කරනවා. හරි? referring backward technique. මොකද්ද මේ referring backward කියන්නේ? ආපස්සට යනවා. එහෙනම් pronoun එකේ ඉඳලා ආපස්සට ගිහපුවාම හම්බෙන්නේ. ඔය අභ්‍යාසයට අනුව පොඩ්ඩක් බලා ගන්න. ඔය අභ්‍යාසයට අනුව I had to take හිස්සනක් තියෙනවා to the doctor. කොහොමද තියෙන්නේ? දැන් ඔබට හමු වෙන pronoun එක තමයි උත්තරේ විදිහට අහන්නේ අපෙන්. දැන් ඔබට noun එකක් මුලින් හම්බුණානේ. noun එකක් හම්බුණා. ඒ noun එක තමයි mother. අම්මා. දැන් අම්මා ස්ත්‍රීලිංගද පුරුෂලිංගද? ස්ත්‍රීලිංගයි. එහෙනම් ඇය කර්තෘ අවස්ථාව පාවිච්චි කරන්න මොකක්ද දෙන්න ඕනේ? she. එයා කර්ම අවස්ථාව පාවිච්චි කරන්න ගෙන්න ඕනේ? her. එයා අයිතිය ප්‍රකාශ කිරීම අවස්ථාව පාවිච්චි කරන්න ගෙන්න ඕනේ? her. දැන් ඔබ බලන්න අයිතිය ප්‍රකාශ කිරීමක්ද මෙතන තියෙන්නේ කියලා. අයිතිය ප්‍රකාශ කිරීමක් තියෙනවා පිටිපස්සේ noun එකක් තියෙන්න ඕනේ. noun එකක් නැහැ. එහෙනම් sure එකටම මෙතන එන්න ඕනේ ඇයව නියෝජනය කරන objective pronoun එක. එහෙනම් උත්තරේ කියන්නේ I had to take her to the doctor. හරි පැහැදිලි පිළිතුර වෙන්න ඕනේ. So I had to take her to the doctor. her කියලා කිව්වේ කවුද? කලින් noun එක දීලා තිබ්බා mother. මේ අම්මව. අම්මා ශ්‍රීලිංග පදයක්. ඒ නිසා she බෑ කර්තෘ නෙමේ. her තමයි උත්තරේ කර්මය. ඔබට පැහැදිලිද? I had to take her. take කියන verb එකට පසුව her to the doctor. Oh, I am sorry to hear that. මට හරිම කනගාටුයි ගැන අහන්න ලැබීම ගැන. How is හිස්සනක් තියෙනවා now. තාම referring backward වලට මේ යන්නේ. දැන් කවුද මේ කවුද ඔබට හමු වෙන පුද්ගලයා මෙතන හම්බ වෙන්නේ? ඔබට හමු වෙන පුද්ගලයා තමයි අම්මා. අම්මා ගැන තමයි මේ කතාව යන්නේ. හරි? අම්මා ගැන තමයි ඔය කතාව යන්නේ. එහෙනම් මෙයා කියනවා මෙන්න මෙහෙම. Oh, I am sorry to hear that. How බලන්න මේකේ how is මෙතන ඉස්සරහට දීලා තියෙනවා. ඊට පස්සේ යනවා now කියලා. දැන් ඔබ තේරුම් ගන්න මම ඔබට කිව්ව විදිහට මේ noun එක mother. එහෙනම් noun එක mother කර්තෘ අවස්ථාවේ වරන් she කර්ම අවස්ථාවේ නම් her අයිතිය ප්‍රකාශ කිරීමට ආව නම් her. කොහොමද එන්නේ? දැන් මෙතන අහන්න ඕනේ මේ තියෙන be verb එකක්. එහෙනම් be verb එක මුලට ඇවිල්ලා subject එක එහා පැත්තට මාරු වෙලා තියෙන්නේ. she is now කියන කතාවේ ඔන්න ඔහොම එන්න ඕනේ. ඔහොම එකේ she is now කියලා තියෙන්නේ නැතුව මේක ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න is එක මුලට අරන් තියෙන්නේ. මේ මුලට අරන් තියෙන්නේ. word order එක change කරන ප්‍රශ්නේදී. ඒතර how is මෙතෙන් දෙන්න ඕන අම්මා නියෝජනය කරන්න subjective pronoun එක. එහෙනම් පිළිතුර මෙතෙන් දෙන්න ඕන how is she now. how is she now. ඇයි කර්තෘ අවස්ථාවේ පදයක් යොදාගත්තේ? verb එක මෙතෙන්ට ඇවිල්ලා තියෙන ප්‍රශ්නාර්ථයේදී. ප්‍රශ්නාර්ථයේදී word order එක වෙනස් වෙනවා. word order එක වෙනස් වෙලා is කියන be verb එක මුලට ඇවිල්ලා subject එක දෙවෙනියට ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්නාර්ථයේදී එහෙම නෙවෙන්නේ. ඔබ ඉගෙනගෙන තියෙනවනේ ගැන. එහෙනම් මේ she now. පැහැදිලි? හරි. එහෙනම් පිළිතුර how is she now. she is better now. බලන්න referring backward technique එක නැවත she කියලා එන්නේ කවුද? අර මව. මේ අම්මා. හරි? she is better now. දැන් ඇයට තරමක් හොඳයි. by the way ඒක නෙමේ රොහන්. where is Nisal today? ඔන්න දැන් කතාව පොඩ්ඩක් වෙනස් මගකට යනවා. හරිද?
වෙනස් මගකට යනවා. මොකක්ද යන්නේ? මොකක්ද යන්නේ? දැන් මෙතන එනවා කවුද කෙනෙක්? දැන් එනවා මෙතන නිසල් කියලා කෙනෙක් ඔන්න අපේ මාතෘකාවට එකතු වෙනවා. Where is Nisal today? හරි කෝ නිසල් අද? I didn't see. දැන් බලන්න හොඳින් මේ බලන්න. I didn't see. දැන් මේ තියෙන verb එක. දැන් verb එක මේ තියෙන නිසල්. නිසල් කර්තෘ අවස්ථාව වෙනවා he. කර්ම අවස්ථාවට ගියා නම් him. අයිතිය ප්‍රකාශ කරමිට ගියා නම් his. කොහොමද වෙන්න ඕනේ? දැන් මේ තියෙන verb එක. එහෙනම් verb එක මෙයා subject එක. එයාට පසුව verb එකට ගිහිල්ලා නිසල් නියෝජනය කරන්න ඕනේ. he වෙන්න බෑනේ. කර්තෘ අවස්ථාවේනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ verb එකට පසුව වෙනවා නම් අනිවාර්යයෙන්ම පිළිතුර වෙන්න ඕනේ I didn't see him. එහෙනම් පිළිතුර I didn't see him. I didn't see him. I didn't see him. මම ඔහුව දැක්කේ නැහැ. right? He must have gone to the library. ඔහු ලයිබ්‍රරි ගිහිල්ලා වෙන්න ඇති. හරි? යුතුයි. යුතුයි නෙවෙයි යුතුයමයිනේ. මස්නේ තියෙන්නේ. Shall we go there? Okay, let's go. Okay, let's go. I need to see the librarian too. I need to borrow a book for හිස්සනක් තියෙනවා sister. දැන් ඔන්න ප්‍රශ්නයකට මුහුණ දෙනවා. දැන් මේ sister කාගේද? sister කාගේද? කාගේද මේ sister? දැන් මෙතන කර්තෘ ලෙස තියෙන්නේ I. දැන් එයා තමයි කතා කරන්නේ sister කෙනෙක් ගැන. හරි? එයා තමයි කතා කරන්නේ sister ගැන. එතකොට දැන් මේ කියන විදිහට මේ සිස්ටර්ගේ අයිතිය ප්‍රකාශ වෙන්න ඕනේ කාගේද? මෙතන අයිනේ තියෙන්නේ. එහෙනම් මගේ කියලා ඉන්න ඕනේ මෙතෙන්ට. එහෙනම් මේ අයි කියන එකේ අයිතිය ප්‍රකාශ කිරීම තමයි මේ මයින් කියවෙන්නේ. ඕනම් පිළිතුර වෙන්න ඕනේ I need to borrow a book for my sister. පිළිතුර I need to borrow a book for my sister. ඒ කර්තෘ ලෙස ඉන්න එක්කනා කියන්නේ මගේ සහෝදරියට කියලා. A book for your sister. පොතක් ඔයාගේ සහෝදරියට. your කියලා කියන්නේ එතකොට මෙතන ඉන්න I කියලා හඳුන්වපු මම කියන පුද්ගලයාගේ සහෝදරියට. ඒ කියන්නේ වෙන විදිහට කිව්වොත් යසිරුගේ සහෝදරියට. Yes, they are doing a project in the class. So she මෙතන she කියලා පදයක් තියෙනවා. මම ඔබෙන් ඇහුවොත් එimhe she නියෝජනය කරන්නේ මොකක්ද කියලා. ඔබට මම උත්තර දෙකක් දෙනවා. ඒ කියන්නේ මදර්ද අපිට දෙන්නෙක් හම්බුණා මදර්ද එහෙම නැත්නම් සිස්ටර්ද පිළිතුර කුමක්ද? මම මයික් එක ඔන් කරනවා. මම මයික් එක ඔන් කරනවා. දැන් ඔබට පිළිතුරක් දෙන්න පුළුවන්. ඔතනදී අදහස් කරන්නේ මදර්ද සිස්ටර්ද මේ she කියන්නේ කවුද කියලා යන්නේ. right, raise your hands. ඔබේ අත උස්සන්න. අත උස්සන්න. හරි? හරි රියැක්ෂන් එකක් එක්ක අත උස්සන්න raise your hand. then you can answer. right. ඔන්න මම එක්කෙනෙක්ගේ අන්මියුට් කරා. දැන් බලන්න. කියන්න උත්තරේ. කවුද? she කියන්නේ කවුද? අම්මද සිස්ටර්ද? yes? yes? sister. yes, very good. sister. මේ කියන්නේ she කියලා කියන්නේ sister. හරි. thank you දුව. මම මෙහෙම ඇහුවොත් දැන් ඔය she නියෝජනය කිරීම අපිට ඇයි mother කියලා ගන්න බැරි වුණේ? ඔන්න දුවලා පුතාලා හොඳින් මතක තියාගන්න කාරණයක් තියෙනවා. අපි pronoun එක use කරන්නේ noun එක වෙනුවටනේ. noun එක වෙනුවට use කිරීමේදී අපිට හමු වන ආසන්නතම නාම පදේ තමයි ගන්න ඕනේ pronoun එක නියෝජනය කරන පදේ විදිහට. නැතුව මේ මුල හමුන පදයක් නෙමෙයි. තේරුණාද? ඒ referring backward technique එක යනවා ආපස්සට යනකොට හම් වෙන පළවෙනි noun එක තමයි වෙන්න ඕනේ ඒ නාම පදේ තමයි නියෝජනය කරන්නේ pronoun එක. පැහැදිලිද? ඔය කාරණේ හොඳින් තේරුම් ගන්න ඕන. හරි? ඒ අනුව මේ කියන්නේ sister නියෝජනය කරන්නේ. හරි. එහෙනම් they are doing a project in the class, so she needs my help. ඔතන my කියන්නේ කවුද? my කියන්නේ කවුද? my කියන්නේ යසිරු. යසිරු. හරි? යසිරු. she needs my help for දැන් උත්තරයක් අහනවා අපෙන් project කියලා තියෙනවා noun එකක්. හරිද? project කියලා තියෙනවා noun එකක්. දැන් ඔය project කියන noun එක මේ noun එක නියෝජනය කරන පදයට වෙනුවට ඉදිරියෙන් එන්න ඕනේ අයිතිය ප්‍රකාශ කිරීමේ පදයක්. දැන් ඔබෙන් අහනවා
මෙතෙන්ට එන පිළිතුර කුමක්ද? What is the answer? Definitely there should be a possessive adjective. මෙතන එන්න ඕනේ දුවලා පුතාලා අනිවාර්යෙන්ම possessive adjective එකක්. හරිද? මේ possessive adjective එක මොකක්ද? නියෝජනය වෙන්නේ. දැන් හොඳින් බලන්න. They are doing a project in the class. දැන් මෙතන possessive adjective එකට යන්න කලින් වාක්‍යයේ මුල ඉන්නේ කවුද කියලා බලන්න. They කියන්නේ කවුද? they කියන්නේ ඔන්න බලා ගන්න කවුද මේ they කියන්නේ කියලා. යසිරුගේ sister. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා මේක. classmates. කාගේ classmates ලාද? යසිරුගේ සහෝදරියගේ පන්තියේ ඉන්න යාළුවෝ. එතකොට මේ දේ නියෝජනය කරන්නේ මෙන්න මේ දෙගොල්ල. කවුරුද? යසිරුගේ සහෝදරියයි පන්තියේ ඉන්න ඇගේ යාළුවයි. එහෙනම් මෙන්න මේ කර්තෘ පදයේ වෙනුවට අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ පදයක් එන්න ඕනේ මේ noun එකට පෙර. පිළිතුර they are. them නෙමෙයි. they are. ඒ පුතා මෙතන තියෙන්නේ noun එකක් නේ. noun එකට පෙර එන්න ඕනේ අයිතිය ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ පදයක්. ඒ නිසා පිළිතුර they are. them වෙන්න බෑ නේද? them වෙන්න බෑ. පිළිතුර they are. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ they are project. පැහැදිලිද? right. මම ආපහු සරක් ඔන්න බලා ගන්න. ඔන්න තිරේ ඔබේ ෆස්ට් පේජ් එකේ පළවෙනි අභ්‍යාසය දිස් වෙනවා. බලා ගන්න මම පිළිතුරු ටික නැවත කියනවා. බලා ගන්න. හරි? බලා ගන්න. Hi, good morning Yasiru. Why were you absent yesterday? Good morning Rohan. My mother was not well, so I had to take her. Second blank එක දෙන්න ඕන her to the doctor. Oh, I am sorry to hear that. How is she now? Third answer එක she. She is better now. By the way, Rohan, where is Nisal today? I didn't see him. Fourth one, him. He must have gone to the library. Shall we go there? Okay, let's go. I need to see the librarian too. I need to borrow a book for my sister. Fifth one, my. A book for your sister. Yes, they are doing a project in the class, so she needs my help for their project. Sixth one, their answer is there. Right? හරි. පිළිතුරු පැහැදිලි? ඒ අනුව ඔබට තේරෙනවා දැන් පිළිතුරු ගැලපීමේදී මේ කියන pronouns භාවිතා කළේ කෙසේද කියලා. හරිද? pronouns පාවිච්චි කරනකොට අපි මේ කියන පදයක් නිවැරදි ලෙස භාවිතා කරන්න ඉගෙන ගන්න. හරි. පළවෙනි අභ්‍යාසය අවසන්. මම දැන් කියා දෙන්න යන්නේ ඊගාව කාරණේ. දැන් මෙතන නිසල් කියලා තිබුණානේ. නිසල් ගේ කියන්න අපි මෙතන apostrophe එකක් යොදා ගන්නවා. එතකොට නිසල්ස්. හරිද? නිසල්ස්. එතකොට නිසල් ගේ කියන්න අපි apostrophe එකක් යොදා ගත්තා. මේ නිසල් පිරිමි ළමෙක් ඒ නිසා ඔහුගේ කියන්න අපි යොදාගත්තේ his කියලා. ඔහුගේ කියන්න යොදාගත්තේ අපි his කියලා. හරි? මොකද යොදාගත්තේ his. හරි? නිසල් ගේ කියන්නේ his සිදුවා. දැන් මම ඔබෙන් අහන කාරණේ noun එකක් සමග මේ වගේ apostrophe එකක්. apostrophe ආකාර දෙකයි දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. apostrophe එකක් ගත්තාම ඒ කියන්නේ උඩුකමාව නැත්තම් අපි කියනවා අවග්‍රහ ලකුණ. මේ කියන්නේ මෙන්න මේ ලකුණ ආකාර දෙකයි. හරිද? එකක් තමයි අපි හඳුනා ගන්නවා possessive apostrophe. මේකට කියනවා අපි possessive apostrophe කියලා. ඒ කියන්නේ අයිතිය ප්‍රකාශ කිරීමේ අවග්‍රහ ලකුණ. තව එකක් අපි හඳුනා ගන්නවා. ඒකට කියනවා අපි replacing apostrophe. හරිද? replacing apostrophe. මෙතන y අකුර ලියන්නත් පුළුවන් ඕනනම් අපිට හරි ලියන්නත් පුළුවන් හරි. දැන් ඔබට මම කියව විදිහට හරිද? apostrophe. right? හරි. දැන් මට කියන්න මෙහෙම කතාවක්. දැන් ඔබ දැක්කනේ මෙතන possessive apostrophe සහ replacing apostrophe කියලා දෙකක් හම්බ වෙනවා. හරිද? possessive apostrophe සහ replacing apostrophe කියලා දෙකක් හම්බ වෙනවා. මට කියන්න මේ තියෙන්නේ මොන apostropheද? මේ ඔබ දකින්නේ මොන apostropheද? replacing ද නැත්නම් possessive? දොළපතාලා මේ අපි දකින්නේ possessive apostrophe එක. ඒ කියන්නේ අයිතිය ප්‍රකාශ කිරීමේ apostrophe එක. හරිද? හොඳට මතක තියාගන්න. හරි. අයිතිය ප්‍රකාශ කිරීමේ අවග්‍රහ ලකුණ නැත්නම් උඩුකමාව එන්නේ
S එක්ක. S නැතුව එන්න බෑ. එයා එන්නේ ඒක වචනේදී S එක එහා පැත්තෙන් apostrophe එනවා. බහුවචනේදී එහා පැත්තෙන් එන. හැබැයි ඕක S එක එකතු වෙලා බහුවචනේ නිර්මාණය වන පදවලදී විතරයි අදාළ වෙන්නේ. අනිත් ඒවායිදී එකම තැන යෙදෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔන්න බලා ගන්න. නැත්තම් තේරෙන්නේ නැතු වෙයි. බලා ගන්න. මෙන්න පිරිමි ළමයා boy. පිරිමි ළමයාගේ වුණොත් මෙතන apostrophe එක boys. පිරිමි ළමයින්ගේ වුණොත් මෙතන apostrophe එක. ඇයි බහුවචනයි. මෙතන පිරිමි ළමයාගේ මෙතන පිරිමි ළමයින්ගේ. හරිනේ? හරි. දැන් ඔයගොල්ලන් ඉස්කෝලේ ගහලා තියෙන්නේ කොහොමද කියලා බලන්න නේද? ගැහැණු ළමයින්ගේ පාසල ගණන් ගහලා තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න ඕනේ. girl ගැහැණු ළමයා. ගැහැණු ළමයාගේ වුණොත් මෙහෙම girls. එතකොට ගැහැණු ළමයින්ගේ වුණොත් මේක girls කියලා ගහන්න ඕනේ apostrophe එක එහා පැත්තේ. මහනුවර වැඩිපුරම තියෙන ගැහැණු ළමගේ පාසල්. ඒවයි ගහලා තියෙන්නේ මෙහෙමද මෙහෙමද කියලා මතක් කරගන්න. කොහොමද ගහලා තියෙන්නේ? Kandy girls high school. ස්වර්ණමාලි girls college. හේමමාලි girls එහෙම ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයා ගහලා තියෙන්නේ. ඇයි ඒ? ගැහැණු ළමයා බහුවචන වෙන්නේ S එක එකතු වෙලා. එතකොට ඒක වචනේදී මේ පැත්තෙන් ආව බහුවචනේදී අර පැත්තට ගියා. හැබැයි මෙයා දිහා බලන්න child. child කියන්නේ ළමයා. ළමයා ඒක වචන වෙන්නේ ඔහොම. බහුවචන වෙන්නේ REN එකතු වෙලා මෙහෙම. එතකොට දැන් පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ඒක වචනේදී S එක මෙන්න බහුවචනේදී S එක මෙන්න. දැන් apostrophe කොහෙද එන්නේ? එන්නේ එකම තැන. මෙතනමයි එන්නේ. මෙතනමයි එන්නේ. ඇයි ඒ? It doesn't add to make its plural form. එයා බහුවචනේ හදාගත්තේ දුවල පුතාලා මේ REN එකතු කරගෙන මිසක S එකතු කරගෙන නොවේ. එහෙනම් මේ apostrophe එක භාවිතා කිරීමේදී ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? ඒක වචනේ කියලා මේක දන්නවා, මේක බහුවචනේ කියලා දන්නවා. ඒ නිසා ගැටලුවක් නැහැ. එතකොට මේකට අපි කියනවා මොකක් කියලාද? possessive apostrophe. ඒ කියන්නේ අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමේ අවග්‍රහ ලකුණු. හරිනේ? දැන් මේ ඊගාව එකක් පැහැදිලි කරලා එමුකෝ. replacing apostrophe එකක් කියන්නේ මොකක්ද? replacing apostrophe එකක් කියන්නේ මෙහෙම. දැන් අපි ගත්තොත් do not කියන පද දෙක. හරිද? do not කියන පද දෙක. මෙතන තියෙන අකුරු කීයද? 1 2 3 4 5. කීයද අකුරු? 5යි. ඔන්න දැන් මේ දෙක එකතු වෙලා තනි වචනයක් බවට පත් වෙනවා. මෙන්න තනි පදේ. don't. This is called contracted form. මේකට කියන අපි contracted form එක නැත්තම් හැකිලීම්. හරි? හැකිලීම්. නැත්තම් අපි මේකට කියනවා shortened form එකක්. මේක දිගු එකක් කෙටි කරලා තියෙන්නේ. වචන දෙකක් එකතු කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේකේ drop වෙනවා අකුරක් දෙකක් තුනක් හතරක් drop වෙනවා. missing letter එකක් තියෙනවා. missing letters තියෙනවා. අන්න එයාව represent කරනවා apostrophe එකක්. එයාව represent කරලා තියෙන්නේ මේ. එයාව නියෝජනය කරලා තියෙන්නේ. ඒ නියෝජනය කරන එක තමයි මේ තියෙන්නේ. එතකොට එයා කියන්නේ replacing apostrophe කියලා. සිංහලෙන් අපි කියනවා ආදේශගත අවග්‍රහ ලකුණ කියලා. මේක S එකත් එක්ක නෙමෙයි ඉන්නේ. තේරුණාද? මේක S එක නැතුව එන්නේ. මේක S එක නැහැ. මේක S එක එනවා. මේකට කියනවා replacing apostrophe කියලා. කාරණේ පැහැදිලිද? එතකොට replacing apostrophe එකේදී S එකක් නැහැ. S එක නැති එක තමයි replacing කියන්නේ. එතකොට මේ apostrophe එක නියෝජනය කරන්නේ මොකක්ද? dropping letter or letters. හැලෙන ගිලිහෙන අකුර හෝ අකුරු. පැහැදිලිද? ඒ අනුව තමයි මේකට replacing apostrophe කියන්නේ. මම මෙච්චර දුර කතාවක් කියාගෙන ආවේ හේතුවක් ඇතුව. මොකද්ද? noun එකට අයිතිය ප්‍රකාශ කිරීමට apostrophe එකක් ඕනේ. noun එකට අයිතිය ප්‍රකාශ කිරීමට apostrophe එකක් ඕනේ. ඒ කියන්නේ නාම පදයේ අම්මගේ නම් mothers, තාත්තගේ නම් fathers, ගුරුවරයාගේ නම් teachers. හරිද? එතකොට ඒක අපි හඳුනා ගන්නවා possessive apostrophe කියලා. මතක තියාගන්න. nouns වලට එහෙම තිබ්බට pronouns වලට possessive apostrophe නැහැ. හොඳට මතක තියාගන්න. apostrophe එකක් එන්නේ නැහැ. කිසිම තැනක ඉන්න විදියක් නැහැ. ඇයි ඒ? අයිතිය ප්‍රකාශ කිරීමට pronoun එකක් තියෙන නිසා. වෙන්ව තියෙනවා. නාම පද වලට එහෙම නැහැ. නාම පද වලට අයිතිය ප්‍රකාශ කිරීම වෙන පදයක් නිසල්ගේ වෙන අවස්ථාවක් තියෙනවා. නැහැනේ. එහෙනම් එයාට අයිතිය ප්‍රකාශ කරන්න වෙන්නේම මේ විදිහේ possessive apostrophe එක පාවිච්චි කරලා. ඒක තමයි මේ මෙතන ආවේ. හැබැයි pronoun එක එහෙම නෙමෙයි. pronoun එක තනි පදයක් විදිහට his කියලා තියෙනවා. එහෙනම් apostrophe එක අවශ්‍ය නැහැ. තේරුණාද? ඒ නිසා හොඳින් මතක තියාගන්න pronouns එක. ඒ කියන්නේ personal pronouns එක apostrophe එන්නේ නැත. තේරෙන්නේ? මොන apostrophe දෙන්නේ නැත්තේ? possessive apostrophe එන්නේ නැත. Is it clear? පැහැදිලිද? right. පොඩි note එකක් ලියලා දාන්න තරුවක් දාලා මෙහෙම පහලින්. තරුවක් ලියලා දාලා මෙහෙම ලියලා දාන්න. Remember to use
remember to use, remember to use, remember to use, remember to use, only, 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 female pronouns, female pronouns, female, F-E-M-A-L-E, female, female pronouns, female pronouns, female pronouns, to describe, to describe, to describe, D-E-S-C-R-I-B-E, to describe, to describe females, opposite of females, to describe females, and male pronouns, male pronouns, male pronouns, male pronouns, male pronouns, male pronouns for males, for males, M-A-L-E-S, for males, right? හරිනේ කාරණේ පැහැදිලිද හොඳින් right දැන් ආපහු සරක් රූලක් අතාරින් රූලක් අතාරින් දැන් ලියන්න අපසරත් අරුවක් දාලා ලියන්න don't use apostrophes, don't use apostrophes මාකුරු කියන්නම් A-P-O-S T-R-O-P-H-E-S S අකුර දාගන්න A-P-O-S T-R-O-P-H-E-S apostrophes, apostrophes, apostrophes with W-I-T-H with personal pronouns, personal pronouns, with personal pronouns, with personal pronouns, to indicate, to T-O, to indicate, I-N-D-I-C-A-T-E, to indicate, to indicate, to indicate, right, to indicate possession, P-O-S-S-E-S-S-I-O-N, P-O-S-S-E-S-S-I-O-N. නැවති ඔය කිව්ව කතාව සිංහලෙන් කියන්නම්කො මං නැවත ලියන්න එපා සිංහලෙන් කියන්න. ඒ කියන්නේ අයිතිය ප්‍රකාශ කිරීම සඳහා කිසිසේත්ම apostrophe එකක් personal pronouns ඒ කියන්නේ පුද්ගල සර්වනාම සමග යෙදෙන්නේ නැත. හරි හොඳින් මතක තියාගන්න. යෙදෙන්නේ නැත. දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙම නේද මේ තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේක. මේ ඔබ දකින්නේ අයිතියද? නැහැ. මේ දකින්නේ replacing apostrophe එකක්. it is කියන පද දෙක එකක් කරලා තියෙන්නේ. මේක අයිතිය නෙමෙයි. මේක they are කියන එක මේ විදිහට තියෙනවා. එතකොට මේක අයිතියද? නෑ, මේ අයිතිය නෙමෙයි. තේරුණාද? you are කියන එක මේ විදිහට කෙටි කරලා තියෙනවා. මේ අයිතියද? නෑ. මේ අයිතිය නෙමෙයි. මේක possessive මේ form එකේ තියෙන adjective එකක් නෙමෙයි. possessive pronoun එකක් නෙමෙයි මේක. හරිද? මේකට අපි කියන්නේ මේ අර මම කලින් කිව්වා. මේක දෙක එකතුවක් කරලා තියෙන. මේ possessive pronoun එකක් නෙමෙයි. මේක contracted form එක. contracted form එක. නැත්නම් contraction එක. කෙටි කිරීම නැත්නම් හැකිලිම. හරි? මේ තියෙන්නේ long form එක. මේකේ long form එක තියෙන්නේ. එතකොට මේ long form එකයි short form එකයි කියන දෙක වරද්ද ගන්න එපා. මේ අයිතිය නෙමෙයි. it's කියන්නේ අයිතිය නෙමෙයි. they are කියන්නේ අයිතිය නෙමෙයි.
your කියන්නේ අයිතිය නෙමෙයි. හරිද? අයිතිය කියන්න apostrophe එකක් එන්න බෑ pronouns වල. මෙන්න අයිතිය මේ. ITS මේ අයිතිය. මෙයාගේ නම් දෙයා මෙන්න අයිතිය. හරිද? apostrophe තියෙනවද? නෑනේ. මෙන්න අයිතිය your. හරිද? මේක yours වෙන්න හරිද? your. හරි? why you are. හරි? මෙන්න අයිතිය his. මෙන්න අයිතිය its. හරි කලින් ලිව්වා. හරිද? එතකොට මේක තමයි අයිතිය. මේක possessive adjective එක. මේකට කියන්නේ අපි possessive adjective එක. මේක possessive adjective එක. ඒ කියන්නේ අයිතිය ප්‍රකාශ කිරීමේ නාම විශේෂණ පදේ. මේවත් එක්ක එන්න බෑ apostrophe එකක්. එන්න අවශ්‍ය නැහැනේ. ඒවට වෙනම පදයක් තියෙනවා. මේක apostrophe මෙතන දැම්මොත් වැරදි, මෙතන දැම්මොත් වැරදි. එහෙම දාන්න බෑ. එහෙම එන්නේ නෑ. ඕන්න මේක ටක් ගාලා ලියලා දාගන්න. පහලින් ඉක්මනට ලියන්න. හරි? අපි යන්නේ මේ ඊගාව කාරණේට. දැන් මම කියා දුන්නු කාරණෙත් එක්ක මේ ප්‍රශ්නේ ඊගාව අභ්‍යාසෙට. හරි? page number 1 වල තියෙන ඊගාව අභ්‍යාසය. fill in the blanks using the words given below කියලායි තියෙන්නේ. first number page number 1. page number 1, right? page number 1. page number 1. breakfast is the main meal. Breakfast is the main meal of the day for all of us. Breakfast කියන්නේ දවසේ ප්‍රධාන ආහාරයක්. අපි කියන්නේ කවුරු විදිහට කන්න කියලාද? කවුරු විදිහට කන්න කියලාද කියන්නේ? රජෙක් වගේද රාජකුමාරෙක් වගේද? අපි කවුරුත් දන්නව නේද? හොඳම ආහාරය ගන්න ඕන උදෑසන ආහාරය. එහෙනම් breakfast is the main meal of the day for all of us. So දැන් ඊට පස්සේ කියන උත්තරයක් අහනවා අපෙන් හිස්සනට should never neglect. අපි ඒක නොසලකා හරින්න මගහැර යන්න skip කරන්න කවදාවත් නොකළ යුතුයි කියලායි කියන්න ඕනේ. දැන් මෙතනදී කියනවා breakfast is the main meal of the day for all of us. අන්ඩර්ලයින් කරන්න us කියන පදේ. us කියන පදේ අන්ඩර්ලයින් කරගන්න. හරිද? us කියන පදේ අන්ඩර්ලයින් කරන්න. දැන් us කියන පදේ නියෝජනය කරන්නේ we නේ. පුතාලා දුලා තේරුම් ගන්න we. ඒතර we කියන්නේ අපි. එහෙනම් ඔය of කියන නිපාත පදයට පස්සම us ඇවිල්ලා තියෙනවා. දැන් තේරුම් ගන්න us ඇවිල්ලා තියෙන්නේ of එකට පසුව නම් මම ඔබට කියවන්නේ කර්ම අවස්ථාවේ පද එන්නේ නිපාත පද වලට හෝ ක්‍රියාපද වලට පස්සේ කියලා. එහෙනම් us නියෝජනය කරන්නේ අපට. so දැන් ඔතන හම්බෙන pronoun එක තමයි we. එයාගේ කර්ම අවස්ථාව තමයි us කියලා කිව්වේ. දැන් so දැන් කර්තෘ අවස්ථාවට මාරු වෙන්න ඕනේ යා. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? පහලා දීලා තියෙන පද වලින් දෙයා වෙන්න බෑ, දේ වෙන්න බෑ, we වෙන්න බෑ. ඕනේ උත්තරේ we. We should never neglect. We should never neglect. Right? We should never neglect. Right? හිස්සනක්. We should never neglect. හරි. උත්තරයක් ඕනේ හිස්සනට. මං ඔන්න පිළිතුර දෙන්න ආරාධනා කරනවා. දැන් දන්න අය raise your hands. Neglect. හිස්සනට පිළිතුරක් ඕනේ. Right. Raise your hands. කොබලන්න කවුද අත උස්සන්නේ දන්න අය පිළිතුර කියන්න බලන්න. හරි. කවුද මේ දුව? What's your name please? Right. දුව, tell me the answer. Yes. පිළිතුර කොහොමද? Yes. What's your answer? We should never neglect it. Very good. Neglect it. හරි. දුව හරි. Thank you. it කියන්නේ මොකක්ද දුව? දුවම උත්තරයක් දෙන්න it කියන්නේ මොකක්ද? it කියන්නේ මොකක්ද? it කියලා අදහස් කරන්නේ මොකක්ද? මොකක්ද it කියන්නේ? Very good. breakfast. හරි. හොඳයි. දැන් වැඩේ තේරුම් ගන්න තිබ්බා. breakfast එක තමයි ඔය it කියලා කිව්වේ. දැන් හොඳින් හිතන්නකෝ. breakfast වලට පණ නැහැ. ඒ නිසා breakfast නියෝජනය කරපු pronoun එක බාටපත් උනේ it. ඒ නිසා අපි it එක යොදාගත්තා. නිවැරදි පිළිතුර හැම වෙලාවෙම pronoun එකක් යොදාගන්නේ noun එකක් කියන එක කලින්ම මම කියා දීපු ටෙක්නික් එක. ඒ අනුව it පිළිතුර. අපි යමු ඉස්සරහට. breakfast helps
breakfast helps කියන ක්‍රියාපදයේ පසුව එන්න ඕනේ දැන් pronoun එකක්. breakfast helps පිළිතුර මොකක්ද වෙන්න ඕනේ? helps හරි. ඔන්න ඔබට අවස්ථාව දෙනවා දැන් නිවැරදි පිළිතුර දෙන්න. අපි බලමු තවත් දුවෙකුට හරි පුතෙකුට අවස්ථාවක් දෙමු. Raise your hands. Then we move to what is the name? Hari. What's your name, please, sir? දුවක් නෙවෙයි පුතෙක් නේද? ගයනාත්. හරි. ගයනාත්, what's your answer? Yes. Breakfast helps. Breakfast helps us. Yes, very good. Breakfast helps us to start the day steadily. බොහොම ශක්තිමත්ව නොනවත්ව ආරම්භ කරන්න එක හේතුවක් වෙනවා. This is very important for students as well. නැවතීමක් තියෙනවා. හිස්සනෙන් අහනවා පිළිතුරක්. හොඳයි. මේ පිළිතුර ගලපන්න කලින් this is very important for students as well. ඔබ මතක තියාගන්න ඊගා වාක්‍යයට යන්නේ කිසියම් නාම පදයක් නියෝජනය කරන pronoun එකක්. මම ඔබෙන් අහන්නේ පිළිතුර නෙමෙයි. මම ඔබෙන් අහන්නේ මෙම වාක්‍යයේ කුමන නාම පදයේද ඊගා වාක්‍යයේ කර්තෘ පද නියෝජනය කරන්නේ? කුමන නාම පදයේද? මෙන්න මේ වාක්‍යයේ this is very important for students as well. එම වාක්‍යයේ කුමන නාම පදයේද ඊගා වාක්‍යයේ කර්තෘ පද නියෝජනය කරන්නේ? මම පිළිතුර නෙමෙයි අහන්නේ කුමන නාම පදයේද කියලා යන්නේ. කුමන නාම පදයේද? ටක් ගාලා raise your hands. react එකක් දෙන්න ඉක්මනින්. වෙලාව යනවා. හරි. right, very good. ඕෂධී උත්තරයක් දුන්නා. students. right, answer එක students. හරි දුව. නියෝජනය කරන්නේ students. එහෙනම් students කියන්නේ බහුවචන පදයක්. බහුවචන පදයක් නියෝජනය කරන්න ඕනේ. ඔතන තියෙන පද වලින් I වෙන්න බෑ, we වෙන්න බෑ, you වෙන්න බෑ. පදය they. එහෙනම් උත්තරේ they must have. දැන් they කියන එකේ කිසියම් සම්බන්ධයක් තියෙනව ඊගාව උත්තරේට. breakfast කියලායි තියෙන්නේ. they කියන පදේ අයිතිය ප්‍රකාශ කිරීමේ පදේ එන්න ඕනේ. මොකද breakfast කියන්නේ noun එකක්. එහෙනම් නිවැරදි පිළිතුර ඉතුරු වෙලා තියෙන උත්තරේ. මොකක්ද? කොහොමද පිළිතුර? ඔව්. right. කැමති කෙනෙකුට උත්තරයක් දෙන්න අපි ඔන්න අවස්ථාව දෙමු. yes, very good there. හරි. they are breakfast before leaving home for school every day. හරි. දැන් ප්‍රශ්නෙට පිළිතුර ලැබුණා. හරි. දැන් අපි පාඩමේ ආපස්සට යන්නේ සමරි එකක් විදියට. සාරාංශයක් විදියට යන්නේ ආපස්සට. අපි ආපස්සට ගියොත් හරි. දැන් ඔබ බලන්න. මේ දින අද කතා කරපු පාඩමේ අපි pronouns වල ඇයිසු කතා කරන ලද කොටස් 3. මේ තියෙන subjective pronouns. මේවා වාක්‍යයක යෙදුනේ කොහෙද? කර්තෘ ලෙස යෙදුනේ. මේ තියෙන objective pronouns. මේවා යෙදුනේ කොහෙද? වාක්‍යයේ ක්‍රියාපදයෙන් පසුව නිපාත පදයකින් පස්සේ. මේ තියෙන possessive adjectives. මේවා යෙදුනේ කොහෙද? නාම පදයකට පෙර අයිතිය ප්‍රකාශ කිරීම සඳහා. මෙන්න මේ ආකාරයට අපි නාම පද නියෝජනය කරන සර්වනාම පද ආකාරයන් 3ක් ගැන සාකච්ඡා කළා. එහෙනම් අපි කිව්වා මුලින්ම noun එකක් වෙනුවට භාවිතා කරන පදය pronoun එකක්. මෙන්න මේ pronoun එක භාවිතා කිරීමේදී වාක්‍යයේ කර්තෘ, වාක්‍යයේ කර්මය සහ වාක්‍යයක අයිතිය ප්‍රකාශ කිරීමේ පදයක් විදිහට භාවිතා කළ හැකි කියලා මේ අවස්ථා 3. ඒ අනුව තමයි අද පාඩම අපි සංවිධානය කරගත්තේ. ඒ අනුව අපි මේ ඔබට ලබා දුන්න මේ activity sheet එකේ අභ්‍යාස දෙකක් කතා කළා. අපිට තවත් ඉතුරු වෙලා තියෙනවා අභ්‍යාස ගණනාවක් කතා කරන්න සහ සාමාන්‍ය පෙළ පේපර් එකේ ආපු සහ මධ්‍යම පළාතේ ආපු පේපර්ස් වල ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා. හැබැයි ඔබ මේම දෙයක් කරන්න ඕනේ. මේ අද කියා දුන්න පාඩම හොඳින් අධ්‍යයනය කරලා ඊගාව දවසේ එන්න ඕනේ. ඔබේ යාළුවෙක් හරි මිත්‍රයෙක් හරි මේකට සම්බන්ධ වෙනවා නම් නිසක ලෙසම මේ අද කතා කරපු ටික ආවරණය කරගන්න ඔබ නෝට් එක දෙන්න එයාට සහ එයාට මේ PDF එක ෂෙයා කරන්න. ෂෙයා කරලා මේ පාඩමට ලෑස්ති වෙලා මේක කියවලා අධ්‍යයනය කරලා පාඩමට එන්න. හරි? ඔබේ ලංකාවේ ඉන්න ඕනම යාළුවෙකුට මිත්‍රයෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඔබ link එක ෂෙයා කරන්න. මේ post එක ෂෙයා කරන්න. මම ඔබට දාලා තියෙන post එක ෂෙයා කරන්න ප්‍රශ්නයක් නැහැ. මේ Earls Education Center එක මගින් කරන මේ අධ්‍යාපනික සත්කාරය සඳහා ඔබට කිසිදු ප්‍රශ්නයකින් තොරව සම්බන්ධ වීමට හැකියාව තියෙනවා.
හරි. ඒ සඳහා අපි ඔබට දායකත්වය ලබා දෙනවා මේ කියන අරමුණ ජය ගැනීම කඩුල්ල පැනීම සඳහා. ඒ නිසා ඔබට මම එක දෙයක් ප්‍රකාශ කරනවා. ඔබ මේකට උනන්දුවෙන් එකතු වුණොත් මම ඔබව ඔබේ ප්‍රතිඵලයට වඩා විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා මඟ පෙන්වනවා. ඒ නිසා ඔබ මේ පණිවිඩය හරහා ඔබේ පාසලේ ඉන්න මිතුරන්, ඔබ දන්න කියන ළඟපාත ඉන්න යාළුවන්, ඈත දුර පළාත් වල ඉන්න නෑදෑ හිත මිත්‍රයන්ගේ දරුවන් දැනුවත් කරන්න. මේ සඳහා එකතු කරන්න. අඟහරුවාදා දිනය හවස 6ට අපි හම්බ වෙනවා. අපි පැය එකහමාරකට දෙකකට ආසන්න කාලයක් පන්තිය පවත්වනවා. ඒ පන්තිය තුල වඩා ඵලදායී මෙහෙයක යෙදෙනවා. එහෙනම් ඔබට අද දවසේ ආයුබෝවන් කීමට පෙර මම ඔබට හෙට දිනේ සාර්ථක සහ ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් නියද වෙනවා. Good night to all. Thank you very much.